දැන් අනිත්‍ය කියන වචනයක් මේ බුද්ධ ශාසනයේ තිබුණ වචනයක්. මේක ඊටා මෑත කාලෙකදී අනිත්‍ය කියන්නේ මොකද කියලා මේ සිංහල මිනිස්සු අහනකොට ඒකට සිංහල කියලා වචනයක් දුන්නා සංස්කෘත වචනයක් අනිත්‍ය කියලා. සංස්කෘත භාෂාව හදාarලා ආපු විසරද පින්වත් පිරිස. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එපා කිව්වා කරෝ පිරිස. ලෝකායත සාත්‍ර හදාරන්න එපා. දුකුලාය වෙතක් කියලා පෙන්නුවට පස්සේ ගණන් ගන්නේ නැතුව. ඔය ලෝකායත සාත්‍රයක් හදාරලා ඒවෙන් කොච්චර වැඩ ගන්න තියනවද කියලා හිතන සංස්කෘත භාෂාව හදාරලා එන කාලයක් තිබුණා අපේම බෞද්ධ පිරිස. ස්වාමීන් වහන්සේලා ඒ කාලේ. අද ඊයේ නෙවෙයි. ඉතින් ඒක වැඩක් මේ නිවන් දකින්න අවශ්‍ය එකක් නෙවෙයි. නමුත් නිවන් දකින්න මේ කාලේ පුළුවයි ඊට වඩා මේ වැදගත් දෙයක් තියෙනවා ඕවෙන් කරගන්න කියලා හිටන් ඔය විවිධාකාර සංස්කෘත පොත් බලන්න එහෙම ඉගෙන ගන්නතර කමක් නැහැ නේ කියලා ටිකෙන් ටික ඒකට නැඹුරු වෙලා අන්තිමට මොකද කරන්නේ? බොහෝම වැදගත් හැටියට සලකන්න පටන් ගත්තා සංස්කෘත භාෂාව හදාලා දන්න මහා දැනුමක් තියෙන අය. ඒ නිසා හරි කැමැති ඔය භාෂාවන් හදාලා එන්න ගිහිලා ආනන්ද නාලන්ද වැනි විශ්වවිද්‍යාල තිබුණා. ඔය ඕවා තිබුණ ඉස්සෙල්ලා ඉන්දියාවේ. මහායානෙ මුල් කරගත්ත ඒ වගේම බ්‍රාහ්මණික ආගම් සම්බන්ධ වෙච්ච වැඩපිළිවෙලේ ක්‍රියාදාමය. ඔය ගිහිලා ඉගෙනගෙන ආවට පස්සේ සාමාන්‍ය පොඩි ඔලුවකින් නෙමෙයි ආපහු වෙන්නේ. යනකොට පොල් ගෙඩියක් විතර තිබිච්ච ඔලුව කොස් ගෙඩියක් විතර හදාගෙන ආපහු වෙන්නේ. මොකද භාෂාවක් ඉගෙන ඉන්නේ පොඩි මිනිස්සු නෙමෙයි දැන්. අම්මගේ භාෂාව අමතක වුණා. අප්පගේ භාෂාවත් අමතක වුණා. අම්මා අප්පගේ භාෂාව සිංහල භාෂාව. අම්මා අප්පගේ භාෂාව අමතක වෙලා ආවට පස්සේ අම්මා හඳුනන්නේ නැතුව ගියා. කවුද අම්මා? ඒ කවුද? මාතෘ ලොකුවකින් කිව්වා. මාතෘ කිව්වම දැන් තේරෙන්නේ. අම්මා කියවහම ඉස්සර තේරෙනවා. අර හරක් බල ගහක් ගන්න ගිය කොල්ලා වෙලා හිටපු කාලේ මහණෙනි ඉස්සෙල්ලා උට තේරෙනවා අම්මා තාත්තා කියන එක. අම්මා අප්පා කියන එක. දැන් මහණිලා ගිහලා ඉතින් අර ඉගෙන එහෙම ආවට පස්සේ දැන් අම්මා කියලා කරුවේ ඒ කවුද? වචනේ මතකත් නෑ. මාතෘ. එතකොට අප්පා මතක නෑ. පීතෘ මතක. පීතෘ කියවම අප්පාගේ අදහස ඉන්නේ. ওই જાතියේ ඉතින් ක්‍රමයක් ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත්‍ය කියන්නේ මොකද හාමුදුරනේ? අනිස කියන්න බෑ. සිංහලනේ. අනිත්‍ය දුන්නා වචනේ. අනාත්ම කියන්නේ අනාත කියන්න බෑ ඒක සිංහලනේ. අනාත්ම ඉගෙන ගනි. ඔවා තමයි නියම සිංහල. සංස්කෘත පද බුදුරජාණන් වහන්සේ පද හදාරන්න එපා කිව්වා සංස්කෘත භාෂාවට මේ බුදුදහම පරිවර්තනය කරන්න එපා කිව්ව වචනේ දුකලා ඇවතක් වෙනවා කියලා පෙන්නලා අයින් කරපු වචනේ පැත්තකින් තියලා අන්නාර ජාතිය වචන දෙන්න පටන් ගත්ත එකේ ප්‍රතිඵලයේ අද අපිට කතා කරන්න බෑ සිංහල කියලා වචන 175 කතා කරන්නේ සංස්කෘත. කොරන් දෙයක්වත් නැහැ වෙන අපිට කතා කරන්න දැන් මතකේ දෙන්නේ නැහැ මොකද පොඩි කාලේ ඉඳලා හුරු කරලා තියෙන්නේ සිංහල වචන කියලා සංස්කෘත කතා කරන්න පුරුදු කරලා. ගැළපෙන වචන කටට හුරු වෙලා තියෙන ඒවාන් දෙනවා ඒව ඔක්කොම අරගත්තා. කර්මය කියන්නේ මොකද්ද? කම්ම කියන්නේ කර්ම. කම් කියන්නේ සිංහලට. ඒක හරි ලද බොළඳයි. කර්ම කිව්වහම සංස්කෘත. ඒක හදා සිංහලට දුන්නේ. කම්ම කියන්නේ කර්ම කියන එක තේරෙන්නේ නැද්ද උඹට? කර්ම වලට කම්ම කියන්නේ. දැන් අදත් ඔය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ආපුවාම සිංහල භාෂාව කැලේ මතකද තියෙන මොහොතකින් දාන්නේ මොකද්ද? අර ඉංග්‍රීසි වචනයක් දාලා මේක තෝරන්න යන්නේ. දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්ත කට්ටියකින් යම් කිසි වචනයක් මොනවා හරි කියන්න ගියට පස්සේ එයාට ටිකක් කල්පනා කරලා සිංහල පදේ ඉන්නේ නැතුවම ඉංග්‍රීසි පදයකට එනවා. ඒවා තමයි දැන් අපි ඒකත් මිශ්‍ර වුණා. ඒ රංගපානවා කියලා ඇඩ් කරනවා කිව්වම ලේසි ඉක්මනට එනවා. ඉතින් ඇඩ් කරන්න ලේසි. රංගපානවා කියන වචනේ ගන්නවට වැඩිය තමයි මොකද්ද රංගපාන ඇඩ් කරනවා කියන්නේ? අන්න ඒක ආව විදිහට ලේසියට වචනේ. ඉතින් ඔයගේ වචන හරියට එනවා බොහොම ලේසි. අර කෙටි වචන ඒ වගේම යම් කිසි තමන් වැඩිපුර භාවිතා ප්‍රියමනාප භාෂාවක වචන ඕවා තමයි ඔය විදිහට ආදේශ කරන්නේ. ඉතින් අද මේ ඉංග්‍රීසි ආදේශ කරනවා වගේ සිංහල වචන වලට කතා කරන වැඩි හරියක් ඒ වචන දාලා කතා කරන දැන් පුරුදු වෙලා තියෙනවා වගේ. ඔන්න ඔය කාලේ සංස්කෘත භාෂාව අද ඉංග්‍රීසි වලට වැඩි හුඟක් හරවර වෙලා තිබුණා ලෝකේ. සංස්කෘත භාෂාව දන්නවා කියන එක ලෝක භාෂාවක් වුණා. වෙන රටක ගිහිලා කතා කරනවා නම් සිංහලෙන් කතා කරන්න බෑ සංස්කෘතයෙන් කතා කරලා හැකි මේ භාෂාව දන්න අය ඉන්නවා. ඒක නම් හොත් තැනක් තිබුණා. අද ඉංග්‍රීසි වලට වගේ. ඒ නිසා මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකායත සාස්ත්‍ර භික්ෂුව හදාරන්න එපා කිව්වට.
ඒවා හදාරන්න පටන් ගත්තා. ඒ විදිහට මොකද රටින් රට ගිහිලා කතා බහ කරලා ඒ වගේ පිරිස් එක්කලා එකතු කරන් රජවරු, සිටුවරු, ඇමතිවරු එක සාකච්ඡා කරන්න, කතා කරන්න ලෝකෙ යම්කිසි වැදගත් හේලට ඉගෙන ගත්ත ඔය විවිධාකාර පුරෝහිත බ්‍රාහ්මණයෝ එක්කලා කතා කරන්න. ඒ වැඩි සංස්කෘත භාෂාව හරි වැදගත් වෙච්ච නිසා හාමුදුරු ක්‍රමක්‍රමයෙන් හරි වැදගත් භාෂාවක් කියලා අර ඇවත් ගැන කතා පැත්තක දාලා සංස්කෘත භාෂාව හදාරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ සංස්කෘත භාෂාවේ වචන වලින් බුදුදහමේ සිංහල වචනේ හංගලා දාලා පැත්තකට දාලා ඒවා හංකඩ ගහලාම දාලා අර ඒ වෙනුවට සංස්කෘත භාෂාවේ වචන දැම්මා. පටිච්ච සමුප්පාද කියන ප්‍රතීත්‍ය සමුත්පාද කිව්වා. සංස්කෘත කළා. පිළිසමුපා කියන එක පැත්තකට ගියා. අරියටෙන්ගේ මග කියන එක පැත්තකට ගියා. අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ කියන එක අරියටෙන්ගේ මග කියන එකදලා ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වා. මොනවා කරන්නද අපිටත් ඔක තමයි දැන් පුරු වෙලා තියෙන්නේ. අරියටෙන්ගේ මග කිව්වම මේ මොකක්ද අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නේද අරියටෙන්ගේ මග කියන එක අපිටත් දැන් අහන්න වෙනවා. දැන් ඒකම තමයි තේරුම් ගියේ. මොකද අර දීපයකට පස්සේ සිංහල භාෂාවට මේකයි සිංහල වචනේ කියලා සංස්කෘත වචන ඔක්කොම දීලා තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද? දැන් අපිට හුරු වෙලා තියෙන්නේ මේ වචනේ කතා කරලා. අය හැම වචනයකටම කර්මයේ ආදි වශයෙන් ඔක්කොම පුනර්භව කියන පුනර්භව කියනවා. සංස්කෘතෙන් කතා කරනවා. දැන් මේවා සිංහල වචන කියලා හිතා ඉන්නේ. මේ හැම එකක්ම සංස්කෘතෙන් අරගෙන තියෙන්නේ. ඉතින් අන්නේ වගේ තැන් තියෙනවා. ඉතින් මේ වගේ මේ අනිත්‍ය අනාත්ම කියන වචන දෙක වෙනුවට අනිත්‍ය අනාත්ම කියන දෙක ගත්තා. දුක්ඛ කියන එක කියන්න බෑ අමාරුයි. දුක්ඛ සංස්කෘත වචනේ. දුක්ඛ කියන්නේ වෙන දුක්ඛ කියලාම තවත් භාවිතයි. නම දීලා තිබෙන්නේ ඕක තමයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. සංස්කෘත වචන තුන ත්‍රිලක්ෂණ පෙන්නන. ත්‍රිලක්ෂණ කියන වචනේ මොකක්ද? ත්‍රිලක්ෂණ කියන සිංහල වචනේ ත්‍රිලක්ෂණ කියලා දුන්නා සංස්කෘත වචනේ. දැන් සංස්කෘත නැත්නම් එහෙම අපිට බුදුදහම තෝරන්න බැරි තත්ත්වෙටපත් කරන්නේ. දැන් ඊට පස්සේ සංස්කෘත කියන්නේ මොකද්ද? ඇයි බුදුරජාණන් වහන්සේ තහනම් කළේ? ඕක ඉගෙන ගන්නත් එපා. ඕකේ මාගේ ධර්මයේ ওই භාෂාවට නගන්නත් එපා, වාචනා මාර්ගයට නගන්නත් එපා. යමෙලු තෙකුල කියලා දෙන්නෙක් එක්කලා ඔය ත්‍රිවේද පරාප්‍රාප්ත බ්‍රාහ්මණයෝ දෙන්නෙක් මහණෙලා ඉඳලා ඔය දෙන්න මහා අහංකාරකමට බුදුරජාණන් වහන්සේ ගිහින් කියනවා. ස්වාමීනි මේ එක එක කුල වලින්, එක එක ගෝත්‍ර වලින්, එක එක ජාති වලින් ඇවිදලා මහණෙලා ඉන්නා මේ එක එක පිළි. ඒ පිළිත් මේවා දන්නේ නැහැ. මේ වහන්සේ දේශනා කරන ධර්මයේ සකායි නිරුක්තියෙන් කියවනවා. සකායි නිරුක්තියන වචනේමයි දාලා තියෙන්නේ. මොකද සෝකීය ව්‍යවහාරී. ඊයයි මේ ධර්මයේ අර්ථ විපරීත කරනවා. මේ ධර්මයට ගැලපෙන්නේ නැති ඒවා කියනවා. මෙහෙම ගියොත් මේ ධර්මයේ වෙනසිලා යනවා. ඒකින්ද අපි සංස්කෘත ඡන්දසර නගන්න. අපි හොඳ දක්ෂයෙකුට. මෝග පුරුෂයිනි මෝලියෝ. උඹලා මොනවද කියන්නේ? බුද්ධ වචනේ ඡන්දසර නගන්න. සංස්කෘතයෙන් නගන්න. නිග්‍රහ කරලා නීච කරලා පෙන්නවා. යමෙක් එහෙම කරනවා නම් දුකුලාය වෙත. කිසි කෙනෙක් මේ ධර්මයේ සංස්කෘතයේ නවාචනා මාර්ගයෙන් නගන්න එපා. මානනි සකායි නිරුක්තියෙන් ධර්මයේ පිරිවහන්න මම අවසර දෙනවා. බුද්ධ දේශනාවේ මේක දීර්ණා. අර යමෙලු තෙකුල දෙන්නට නිග්‍රහ කළා. බලාපොරොත්තු වෙන්නත් එපා. ඔය සංස්කෘතියෙන් නගන්න. ඇයි එහෙම කිව්වේ? අනිත් භාෂාවලට එහෙම නොකිය. සංස්කෘත කියලා භාෂාවක් නැහැනේ. අර පාන්සුනා වගේ තමයි සංස්කෘතය හැදිලා තියෙන්නේ. ළමයි පාංගිරියක් දියන්කෝ. කිය හිටපු ගෑනි රට ගිහින් ආවට පස්සේ ළමයා පාස් තියනවාද කියන අහනවා. කඩේට ගිහින්. ඉතින් මොනවා කියන්නේ? අර කොල්ලට මේ කියදනේ නෝනා පාස් නෑ කේක්ස් තියනවා කිව්වා. මෙන්න මේ වගේ ක්‍රමයක් හැදෙනවා. අර ඉංග්‍රීසි කතා කරන රටකට ගිහිල්ලා හැම පොඩ්ඩක් ඉඳලා ආවට පස්සේ අමුතු ඔලුවක් හැදිලා මෙහාට ආවට පස්සේ අර පාංගිරිය ඉල්ලපු එකනට පාංගිරිය දැන් ඉල්ලන්න බෑ. ඔන්නෝම ක්‍රමයේ විදියක් එනවා. ඉතින් එහෙම ඇවිදලා තමයි මේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ මේ අමුතු භාෂාවක් නෙවෙයි. මේ සුද්ධ මාගදී භාෂාවේ තියෙච්ච පදේම තමයි මේ හරබර කළේ. හරබර කළා මාන්නකාරකම ලොකු කරලා කතා කළා. ඒක තමයි මේ අර සාමාන්‍ය මාතුමයි මාතෘ කරගත්තේ. පීතුමයි පීතෘ කරගත්තේ. පීතෘ නෙමෙයි පීතු වුණා.
මාතෘ වෙලා හිටන් මේ සුද්ධ මාර්ගදී හැදුනා නෙමෙයි. නමුත් ඒගොල්ලෝ ඊට පස්සේ කියන්න පටන් ගත්තේ සංස්කෘත තමයි පළවෙනි දෙයියන්ගේ භාෂාව. ඒකෙන් තමයි අනික අවිදින කියලා පස්සේ හදාගත්තා. නමුත් යථාර්ථය මොකද කරන්නේ? මාගදී භාෂාව සියලු සත්‍යයන්ගේ මූල භාෂාව. ඒ භාෂාවට අහංකාරකමට රුකු කරන්න ගිහිල්ලා ඒ වචන හරවර කළා. හරවර කරලා කතා කරන්න හදාගත්තකින් සකස් කරගත්ත භාෂාවක් ඒවා සංස්කෘත භාෂාවක් හැදුනා. ඔන්න ඔය සංස්කෘත භාෂාව තමයි අදත් ලෝක කරගෙන තියෙන්නේ. ඉන් මේ ඔය එක එක දැනුම් ලබන්න ගියාම භාෂා ශාස්ත්‍ර හදාarලා ඒගොල්ලෝ ඒ දැනුමෙන් දුන්නේ මොකද්ද? අර සිංහල අර්ථ තිබිච්ච හෙළ අර්ථ බොහෝම හොඳට ගැළපිච්ච වැටහිච්ච අර්ථේ පැත්තකට දාලා සංස්කෘත පදයක අර්ථයක් ඒකට ගැබ් කළා. අනිත්‍ය විග්‍රහ කරන්න කියලා අනිත්‍ය කියලා සංස්කෘත පදේ දැම්මා. අනිත්‍ය කියනට ඒගොල්ලෝ දෘෂ්ටිගත වෙලා ඒවැ නිගමනය කරලා තිබුණේ සංස්කෘත කට්ටිය. සංස්කෘත දරුවේ බ්‍රාහ්මණයෝ බෞද්ධයෝ නෙමෙයි. වේද පරප්‍රාප්ත බ්‍රාහ්මණ කියන කොටාසේ ආත්ම දෘෂ්ටියෙන් ලබාගෙන හිටපු අය. ආත්ම දෘෂ්ටිය වැළඳගෙන මහා දැඩිව අල්ලාගෙන හිටපු අය. සාස්වතවාදී. ඒකෙම හිටපු පහර ගහන කට්ටිය උච්ඡේදවාදී අල්ලාගෙන හිටියා. ওই වාද දෙකේ තමයි හිටියේ. ඒ සාස්වතවාදී තමයි බ්‍රාහ්මණයෝ බොහෝ කොට හිටියේ. හිටපුවාම මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒ වචන දීපු අදහසක් තියෙනවා නම් ඒ අදහස තමයි අපිට ආයතරය සිංහල අර්ථය මේකයි කියලා අර්ථ වශයෙන් විග්‍රහ කරලා දුන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ. අදහස දුන්නා. ස්ථිර නැති නිසායි අනිත්‍ය කියන්නේ කියලා. දැන් එදා පටන් දුන්න වචනේ අනිත්‍යයි කියන්නේ මොකද්ද? ස්ථිර නැහැ. ඕකම කාවැදිලා කියාගෙන ආවහම අපිට අනිත්‍ය කියනකොට මතක් වෙන්නේ මොකද්ද? ස්ථිර නැහැනේ. යද අනිත්‍යං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඔය ප්‍රශ්නේ ආවා. බල්ලේ පහරලා තියෙනවා. ගන්ධාසාරේ වේ. දැන් මොකද වෙන්නේ? දුකද සැපද දැනෙන්නේ? අපිට දුක දැනෙනවා. සැපයි කියන්නේ ඔය බලු පිටි ගන්න දෙනකොට. එතනක දුකක් දැනෙනවා. බලු පිට ස්ථිර හින්දාද නැත්නම් නැති හින්දාද දුක හැවුනේ? පොඩ්ඩක් හිතලා බලන්න ඉන්නේ. දැන් බලු පිටක් නිසා දුකක් ආවේ බලු පිට ස්ථිර හින්දාද නැති හින්දාද? එහෙම එකක් සම්බන්ධයක් තියෙනවද කැලලක්වත් ගෑවි. නමුත් තම ප්‍රිය නොකරන තැනකටපත් වුණා වෙන හේතුවකින්. ඒක කැමතිේ නෑ. කැමැත්ත මොකද්ද? අප්‍රිය දුර්ගන්ධයෙන් වෙන් වෙලා ඉන්න නම් කැමති. නමුත් කිරුවට බලු පිට ස්වභාවය තියෙන බලු වසුරු පිට ගඳයි. ඒක අවුවට කරගෙන පැත්තේ ඉන්න බැරි ගඳ ගන්න පටන් ගන්නවා. තවත් ගඳ වැඩි වෙනවා. බලල් වසුරු පිටක් තියෙනවා ගන්ධාසාරේ ඉන්න බෑ. ඉතින් ආයෙ වහ ගන්නවා අකුලා ගන්නවා. මොකද? සැපද දුකද දැනෙන්නේ? ඇහුවා. මොන සැපද ඉතින්? දුක් වලට වැටෙන එක තමයි දැවුනේ. ඇයි? ඉස්තිර නැති හින්දාද? පොඩ්ඩක්වත් ගෑවිලාවක් තියෙනවද බලමු දුකට හේතුවක් ඒකේ. කෑමක් තියෙනවා. හරි සුවඳයි රසයි. හරි ප්‍රියයි. ගෙනහල්ලා මොකදනේ කවුරු හරි ගන්න බැරි වෙන්නේ යතුරු දාලා පාරා තියෙනවා. හැබැයි අහ පෙට්ටියක දාලා වහලා තියෙන අහ වෙලා තියෙනවා සුවඳ. කවුරුත් මේක අල්ලන්න එපා. මේ ගෙනත් තියෙන දානෙට. නැත්නම් මේ ගෙනත් තියෙන හිට ආල් කට්ටිය ඉනවා නෑ වෙනවා. ඒගොල්ලන්ට ගන්න. අර පොඩි එකවක බල කෙලහලහලා යනවා. අන්නාසි ගිරියක් තියෙනවා සුවඳේ වේ. ඌ පොඩි එක හරිය කැමති මේක කන්න. ඌ අඬනවා දෙන්නේ නැතුව. ඇයි පුතේ? ඉස්තිරෙන්ට හින්දා දාලන්නේ. අර පොඩි එකා මොකටද අඬන්නේ? අන්නාසි ඉස්තිර නැති හින්දාද? ඌ කැමති අන්නාසි කන්න උඩ නෑ. ඌගේ කැමැත්ත ලනු නැති හින්දා නිතන දුක් වෙන්නේ. ඌ නිසිදියා තියෙනවා. යමක් ප්‍රිය නම් මනාප නම් බලාපොරොත්තු වෙනවනම් ඒක හොඳට Tamanට අවශ්‍ය විදිහට සිද්ධ වෙනවනම් ඒවා නිසි. ස්ථිර කතාවක් නෙමෙයි උතන පෙන්න්නේ. එහෙම නැත්නම් අනිසි. එහෙනම් යම් කිසි දෙයක් පරිහරණය කිරීමේදී ඔය සාමාන්‍ය පුංචි උපමා දෙකක් ඔය කිව්වේ. දෙකක් තුනක්. ඕකේ මූල ධර්මයක් තියෙනවා. ලෝක සත්‍යය ප්‍රිය කරන මනාප කරන යම් කිසි දෙයක් ඇද්ද මේ සියලු දේක පරිහරණයේ අවසානයේදී වෙන දෙයක් බුදුරජාන් වහන්සේ න්‍යායානුකූලව දේශනා කළා. අන්න ඒක තමයි දේශනා කළේ පටිච්චසමුප්පාදේ කියලා. දුක්ඛාරි සත්‍යයේ ප්‍රාවක්‍රමයකින් දේශනා කළා. මොකද්ද? දුක්ඛාරි සත්‍ය සහ දුක්ඛ සමුදාය සත්‍ය
පටිච්චසමුප්පාදය කියන ධර්ම න්‍යායයෙන් විග්‍රහ කරලා දුන්නා. අන්න ඒකෙදි පෙන්ලා දුන්නා. අවසාන ප්‍රතිඵලය. දුකට හේතුවකින් ගොඩ නැගෙන දුකක් ගොඩ නැගුවොත් ඒක දුකක් බව ඔප්පු කරන අවසාන ප්‍රතිඵලයක් හම්බ වෙනවා. අන්න එතන එක බලන්න. මොකද්ද? ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒව මේ තස කේවරස දුක්ඛකං දස සමුදය හෝති. මෙන්න අවසාන ප්‍රතිඵලය. කොච්චර ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගත්තත් කොච්චර ආස්වාද විඳගෙන ඉඳ හැදුවත් ඒකේ අවසානයේ කෙලවර වෙන්නේ මොකෙන්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියන දුක්ඛ ස්කන්ධය ගොඩනගලා. වදයක් දීලා හිංගියක් හිංසාවක් දීලා. ඉතින් ඇහුවොත් කෙනෙක්ගෙන් ජරා මරණ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස උපදිනවා නම් ඒක පරිහරණය කරන එක නිසිද අනිසිද කියලා ඇහුවොත් කවුද නිසි කියන්නේ? ඒක පරිහරණය කියන්නේ නිට්ටයද අනිත්‍යද කිව්ව කොහොමද ධර්මයේ ගැලපෙන එකක් ඉන්නේ අදහසක්. මෙන්න වහපු දෙන. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරනකොට ඔය අනිත්‍ය කියන සංස්කෘත වචන දීලා ඉතිර නෑ කියන අදහස දෙන්නේ නැතුව එහෙම එකක් අහලකටවත් තරන්නේ නැතුව කතමාචානන්ද සබ්බ සංඛාරීසු අනිච්ච සංඥා. ආනන්ද මේ සියලු සංඛාර පිළිබඳ අනිත්‍යයි කියන්නේ මොකද්ද අදහස? මොකද්ද සංඥාව? මොකද්ද වැටහින්නේ කියනකොට? ඉදානන්ද බික්කු සබ්බ සංඛාරීසු අට්ඨියති හරායති jigucchati. අයං උච්චතානන්ද සබ්බ සංඛාරීසු අනිච්ච සංඥා. කාරණා තුනකින් පෙන්වනවා මේ අනිත්‍යයි කියන්නේ මොකද? මේ සියලු සංඛාර අනිත්‍ය වෙන්නේ කොහොමද? අට්ඨියති හරායති jigucchati. දැන් මේ වචන වලට සිංහල තේරුම් දීලා තියෙන්නේ සිංහල දන්නේ නැති හින්දා. මොනවා හරි ගැලපෙන එකක් කියලා ඒකට ආපු වෙලාවට දුන්නා. මෙන්න මේ කාරණා තුනකින් පෙන්නුවා. අපේ පැරණි හෙළ අටුවාවල මේ වචන වල තේරුම තිබුණා. ඒ තිබිච්චේවා ලෝවැඩ සංග්‍රහයෙම අදක් තියෙනවා. ඒවට ගත්තේ එදා හෙළ අටුවාවේ තිබිලා ගිලිහෙන්න ඉස්සෙල්ලා කොහෙන් හරි ඉතුරු වෙච්ච වචන ඒ කාලේ තිබිලා අපේ තේර පරපුරේ හිටපු උතුම් හාමුදුරුවෝ එදා ඒ වචන ලස්සනට පැහැදිලි කරලා අර්ථය දීලා තිබුණා. මස්ලී නැති යට බලුලෙව කන්නේ කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස් ඒ හැපතර ලොව නොසිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ. සම්පූර්ණ ලස්සන දුන්නන්නේ. අනිච්චයන් දුක් වෙන හැටි. අනිච්ච කියන්නේ මොකද? අට්ටි යති අනිච්චයි. දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ. අනිච්චයන් දුක්ඛයි. දැන් කොච්චර ලස්සන තේරුවද? ලෝවැඩ සංග්‍රහ ලිව්වේ එදා හිටු විදාගම මහතෙරුන් වහන්සේ කියලා කියන සෙල්ලම් නෙවෙයි ඒ උතුම් දහම් අර්ථ හොඳට දැනගෙන හිටියා. එදා වෙනකොට පස්සේ තමයි ඉවරටම ඉරුණේ. අන්න ඒ කාලේදී පෙන්නා දුන අට්ටියති කියන එකේ දුක ඇති වෙන හැටි. දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ. දොස් පේන්නේ නැහැ වැහිලා ආස්වාදී. හිත වෙන්නේ මොකද්ද? මස්ලේ නැති යට වලුලේව කන්නේ. මස්ලේ නැති ඔය මස් කඩියක් ළඟ ඉන්නකොට මොකද කරන්නේ? මස් ටික රැහැලා ඔක්කොම කරලා හිටන් ගත්ත ඇට කෑල්ලක් විසි කරනවා බල්ලෝ බලා ඉන්නකොට. ඌ ඕක අරගෙන ගිහිලා හිටන් හපහපා ඉන්නවා. උගේ බල පිරින්ද මොනවත් ඒක ගන්න දෙයක් නෑ ගඳ විතරක් තියෙනවා. කොච්චර හපහපා හිටියා බල්ලගේ බල පිරින්නේ මස් කන්න හපහපා හිටියල. කුස් පිරුමක් ඵලයක් නොලැබෙන්නේ. නොලබන්නේ. අනිහිම වෙන සැපතක් තියෙනවා. මේ පංචකාම සම්පත්තිය කියන එක බල්ලෝ මස් කටුරු වල ආස්වාදින්න හොයනවා වගේ වෙලා. මස් කටුළු ඕන බල්ලට කවදාවත් බලපිලා සැනසීමක් නැතුව වාගේ පංචකාම ආස්වාද පස්සේ යන්නා වූ කාට කවදාවත් ආස්වාදීන් සැනසීමක් ලැබිලා හිටන් මට දැන් හරි කියන වචනේ ඉන්නේ අසහනෙන් පිරෙනවා මිසක් හැමදාම. බල්ලා රහ බල බලාම විඳිනවා. රහ බල බලාම හපනවා. ඔගේ බල පිරෙන්නේ අසහනෙන් පිරিলা. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම පස්සේ ඔන්න ඔය මායා ආස්වාදීකට හැවිලා හොය හොයා හඹාගෙන යනවා කවදාවත් ඇති වෙලා නැහැ. අසහනෙන් මිදිලා නැහැ. දොස් පේන්නේ නැතුව මිසක් අසහනකාරී දුක්ඛ මානසිකත්වයක් උඩ නැගිලා මිසක් වෙන දෙයක් නෑ. මෙන්න අට්ඨියති. ඔන්න අනිච්ච. දැන් ඉතිරි නැති කතාවක් බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළා නෑ අනිච්ච කියන එකට. පැහැදිලිව දේශනා කරපු තැන. හරායති. හරයෙන් තොරයි. බුදුරජාණන් වහන්සේම හරයෙන් තොරයක පෙන්වන්න දීපු උපමාවක් තමයි කෙහෙල් කඳක් අරගෙන හරයක් ඕන මිනිස්සෙක් ලීයක් අරගෙන පළලා හිටන් ඇතුලේ හරේ ගන්න ක්‍රමයේ දැනගෙන. එක්තරා මෝඩ මිනිස්සෙක් කැලේට ගියාම හම් වෙනවා හොඳ ඇටි කෙහෙල් කඳක්. කපලා ගන්නවා.
හොඳ ඇද නැති හරයක් ඇතුලේ කොවුලක් තියෙනවා කියලා හිතාගෙන පොත්තෙන් පොත්ත අරිනවා. කොවුල හොයන්න. අවසාන පොත්ත වෙනකම් බැලුවත් අර පොතු ගොඩ මිසක් කවදාවත් කෙහෙල් කඳේ කොයින්ද හරයක්. හරයක් නැති කෙහෙල් කඳක් වතුරු ගහලා ගත්තාම හරයක් නැතුව වාගේ තමයි. අන්නේ උපමාවකින් වෙන්නලා පින්නවා. හරහායිති කියන්නේ ඔන්න ඔහොමයි. මේ ප්‍රියයි මනාපයි හරි හොඳයි හරි වැදගත් කියලා හිතර කියන කරන දේවල්. මොකද්ද ඒකෙදි විච වැදගත්කම කියලා හොයලා බලනකොට අපි හැවටුණා මිසක් අසාර දෙයක් පස්සේ සාරයි කියලා හිතාගෙන හිතුවා කිව්වා කළා මිසක් වෙන හම්බෙච්ච හරියක් නෑ අනන්ත සංසාරේ පටන්ගෙන මේ වෙනකම්. ඉදිරියටත් ඔච්චරයි දැනුත් ඔච්චරයි. ඔන්න ඕක දැක්කනම් දකින්නවා. ඕන්න ඕකට අනිච්ච කියනවා. අනිසි. පරිහරණයට නිසි නෑ එහෙමියෝ. jigucchati. අන්තිර බලනකොට රංකාද කිව්වට මොන රංකාදකද කියා තියෙන වල මුත්‍ර ගොලකට. ජීගු වලටනේ. ජීගු දෙක තමයි ජීගු කිව්වේ. jigucchati ඉච්ඡ වෙලා තියෙන්නේ ඒකට. කැමති වෙලා තියෙන්නේ ඕකට. මල මුත්‍රා ගොළවල් වලින් හැදිච්ච කයකට තමයි මේ ආසාවෙන් බලා ඉන්නේ. එන අනිච්ච කියන්නේ මොකද්ද? මේ කය මල මුත්‍රා ගොඩක් මිසක් ගණ්ඩහාරයක් ඇති එකක් නෙමෙයි කියලා දැනගත්තාම අනිච්ච දැක්කා. ඒතොර දකින්නවා යමක් අනිච්ච නම් අනිච්චයි කියන නිගමනය මොකක් නිසාද? ගණ්ඩහාරයක් සාරත්වයක් නැති දුකට ඇදලා දවන දෙයක් නිසා. ඒ නිසා අනිච්චයි කියන නිගමනය ගත්තේ. ඉතිරි නැති කතාවක් නෙමෙයි. අනිසී කියන නිගමනයක් ගත්තේ ඒකයි. එන අනිසි නම් දුක නිසා අනිසී කියලා ගත්තා. අසාර නිසා අනිසී කියලා ගත්තා. දැන් එන එක වචනයක් ගන්නකොට වචන තුනක් කැටිව වැටුණා. මොකද්ද වුනේ? යමක් අනිසී කියලා දැක්කනම් දුක නිසා අසාර නිසාම අනිසී කියලා දැක්කා. දුකයි කියලා දැක්කනම් අනිසි නිසාම අසාර නිසාම දුක වල නැගිනවා කියලා දැක්කා. අසාරයි කිව්වනම් අනිසි නිසාම දුක නිසාම අසාරයි කියලා දැක්කා. එහෙනම් මේ පද තුන එකට දකින්නවා. අනිසි දකින්නකොට දුක දකින්න අසාර දකින්න. දුකයි කියලා වටහනකොට අනිසි දැකලා තියෙනවා අසාරයක් දැකලා තියෙනවා. අසාරයි කියලා වැටෙනකොට අනිසි දුකයි ඒ නිසා අසාරයි කියලා දකින්න. අන්න දකින්න ක්‍රමී. මේ ලෝකේ දුකයි කිව්වොත් පෙනිපෙනී තියෙන සැප දුකයි කියන මෝඩයා මොකද්ද කියලා හිටන් ඔය උත්තරේට අල්ලා ගන්න සත්‍යක බුද්ධ ශ්‍රාවකෙක් හම්බෙලා හිටන් බුදුරජාණන් වහන්සේ කොහොමද ගෞතමයන් වහන්සේ මේ ශ්‍රාවකෙ හික්මවන්නේ මොකක් කියලාද? මේ සියල්ල දුකයි කිව්ව කොනක් අල්ලා ගන්න බලාගෙන හිටියා. ඕක තමයි ආමතුරුව. මේ ලෝකේ අනිච්ච නිසා අසාර නිසා වැඩක් නෑ කියලා දැනගෙන උන්වහන්සේ දේශනා කළා තියෙනවා කිව්වා. වැඩේ හරි කියන්නේ උන්වහන්සේකින් අල්ලා ගන්න බැරුණා දුකයි කියන එකේ තර්ක වාද කරන්නේ. වලවක ගිහිලා ලොකු එකලා කොහොමද කියන්නේ? වාග්ගෞතමයන්ගෙන් අහලවන්නම්කෝ. එයා එහෙම කිව්වොත් වෙන එකක් කිව්වොත්. ශ්‍රාවකයෝ වෙන විදිහක් කියනවා. නායකයා තව එකක් කියනවා. මොකද්ද මේ ගැළපීම කියලා මට අහන්න පුළුවන්. දුකයි කිව්වොත් මං අල්ලා ගන්න සේරුවන් දුක කරා මේ ලෝක සත්‍ය සැරිසරනවා. මොනක් අල්ලා ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේලාට ගියා උන්වහන්සේ ඒක දන්නා යනකොට ඔබ වහන්සේ මොකක් කියද මේ ශ්‍රාවකෙ හික්මන්නේ? සියලු සංඛාර අනිච්චයි කියලා අනාත්තයි කියලා. දුකයි කියලා කියන්නේ කිව්වේ නෑ. ඊට පස්සේ යාගෙම කටින් ගත්තා යමක් අනිච්ච නම් අනත්ත නම් මොම කියහන්කෝ දැන් සැපද දුකද? දුකයි කියලා උත්තරේ යට හොඳින් සිද්ධ වුණා. සත්‍යකට. මෙන්න මේ වගේ යම් කාරණා දෙකක් උඩ හරික කීය හැකි. යමක් අනිච්ච නම් අනත්ත නම් ඒක දුකයි. යමක් අනිච්ච නම් දුක්ඛ නම් ඒක අනත්තයි. යමක් අනත්ත නම් දුක්ඛ නම් ඒක අනිච්චයි. මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත වචන තුන සෝලා ගන්න ඕනේ. මේ ලෝකේ අසාරත්වයේ මුල් කරගෙන ගණ්ඩ හරයක් නැති හිස් බව මුලා බව මුල් කරගෙන අන්න ඒක දකින්න ත්‍රිලක්ෂණය කිව්වේ ඕකට. ලක්ෂණ කියන වචනේ සංස්කෘත වචනේ ත්‍රිලකුණු කියලා කිව්වේ ඔන්න ඕකට. මේ ලකුණු තුන දකින්න ඕනේ. මේ ලෝකයේ ස්වභාව තුන. ඉන් ලක්ෂණ කියන වචනේ අපිට ආවේ සංස්කෘත වචනයක්. ත්‍රිලකුණු කියන වචනේට. ඉතින් මෙන්න මේ ටික දැක්කනම් වැහිලා තිබිච්ච දහම ඇරෙනවා. 아무තු ඉගෙන ගන්න දෙයක් නෑ ප්‍රඥාව නැගිනේ උතෙන්දී. මේ ත්‍රිලකුණු වෙනෙහි කරනකොට ප්‍රඥාව නැගිනවා. නැගිනකොට මොකද වෙන්නේ? දුකයි කියන එක ඇත්තනේ මෙච්චර කාල සැපයි කියලා හිතා හිටියේ දුක් හඳ කරන්නේ. මුලාවක්නේ සැපයි කියන එක. මායා මුලාවකින් වහලා දුක් හදාගෙන දිදී තිබුණා. ඒකයි මේ ලෝකේ කියන්නේ. ඕක දකින්නවා. මෙන්න මේක තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ අන්තිමට? දුක්ඛාර සත්‍ය උතෙන්දී දකින්න. අර ත්‍රිලක්ෂණේ දැක්කා වගේම තමයි යම් තැනක දුක්ඛාරිය දැක්කොත් දුක්ඛ සමුදාය සත්‍යය දුක්ඛ නිරෝධාර සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිවාදාර සත්‍යයත් මේ තුන මේකද දකින්න. මේ හතරෙන් එකක් දැක්කොත් අනිත් තුන දකින්න. මේකත් අර න්‍යාය ධර්මයක් වගේ.
එන චතුරාර්ය සත්‍ය දැක්කා කියන්නේ දහම් මත පහළ වුණා. ඉස්සෙල්ලා දැක්කම සෝතාපන්න වුණා. ඉතින් ඉහළ දැක්කනම් වර්ධනය වුණා නම් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනකන් දකින්නේ මොකද්ද? මනස සිහිනුවණින් චතුරාර්ය සත්‍ය දකින්න එකයි කරන්නේ. දුක පිරිහිඳ දකින්නවා සමුදය දුරු කළ යුතුයි කියලා දකින්නවා. දුක කියලා දැක්කා දුක පිරිහිඳ දැනගත යුතුයි කියන නිගමනය කළා. සමුදය කියලා දැක්කා සමුදය දුරු කළ යුතුයි කියන නිගමනයක් ආව ප්‍රඥාවේ නිගමනය. ප්‍රඥාවේ තීරණය. දුක නිරෝධය කියලා දැක්කා නිරෝධේ ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියලා නිගමනයක් ආවා. දුක නිරෝධගාමී ප්‍රතිපදා මාර්ගය නම් මාර්ගය කියලා දැක්කා. ඒ මාර්ගයේ වැඩි යුතුයි කියලා නිගමනයක් ආවා. දැන් කවුරුවක් කියා දුන්නේ නැහැ පරපත්තේ රහිතයි. මා විසින් කුමද්ද කළ යුත්තේ? දුක පිරිහිඳ දැනගත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, නිරෝධේ ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, මාර්ගය වැඩි යුතුයි. කොළන්න තියෙන උච්චරයි. විමුක්තිය සඳහා. දැන් ඉතින් පරපත්තේ රහිතයි කිය ඕකනේ. මම දැන් ආව සූත්‍රයේ ඉගෙන ගත යුතුයි කියන එකක් නෙමෙයි දැන් තියෙන්නේ. දැක්ක දුක පිරිහිඳ දැනගන්න ඕනේ. මේ දුකට හේතු වන තෘෂ්ණාව සාමුලින් දුරු කරන්න ඕනේ. මේ දුක නිරෝධී ලබන්නාව නිවි සැනසෙන සාන්තිය ප්‍රත්‍යක්ෂය කරලා ලබන්න ඕනේ. මේ දුකට හේතු වෙන ප්‍රත්‍යක්ෂය කරගහම ප්‍රත්‍යක්ෂ වුණාම ලැබෙනවා. ඒකට මොකද කරන්න ඕනේ? මෙන්න මේ මාර්ගය වඩන්න ඕනේ. මොකද්ද වඩන්නේ? මේ දුටු සත්‍යතාවයේ හරියාකාරී යලි දැකලා දැකපු දේට අනුකූලව කල්පනා කරන්න සම්මා දිට්ඨියන සම්මා සංකප්පේ නගන්න ඕනේ. ඊට අනුකූල වන්නා වූ දේට අනුකූලව වචනේ හැද ගහන්න ඕනේ. බොරුවෙන් කේලමෙන් පරිසයෙන් පලාපේ ලෝකේ පැත්තට නැඹුරු වෙනවා. ඒකට නැඹුරුලා හිටා වැඩක් නැහැ. මේ ධර්ම අවබෝධය කරගන්න ඒක හක් වෙච්ච ආර්ය ධර්මයට අවශ්‍ය කරන දේ කතා කරන්න ඕනේ. සම්මා වාචාව වෙන්න ඕනේ. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කරන්න ගියොත් එහෙනම් මේකට ගැලපෙන එකක් නෙමෙයි වෙන්නේ. ඒකෙන් අහක් වෙලා හිටන් මේ ධර්මයට අනුකූලව මගේ ක්‍රියාව මෙහෙ යවන්න ඕනේ. සම්මා කම්මාන්ත. මේ ජීවන පැවැත්මක් ඇත්නම් අයුක්තියෙන් අසාධාරණ මේ ලෝක ආස්වාදන ජීවත් වෙලා වැඩක් නැහැ. මේ ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට මේ ධම් තේරුම් ගන්නට දැහැමින් සාමීන් ජීවිතය ගත කරනවා නම් ඒක වැදගත් වෙනවා ඒකට. ඉන්න නෙමෙයි මේක වැදගත් මේ අවබෝධය ලබාගෙන පූර්ණ කර ගන්නයි. ඔය දෙන සම්මා ආජීවය ලැබෙනවා. මෙන්න මේකටයි උත්සාහ කළ යුත්තේ මේ ලෝකේ හදන්න බලන්න නෙමෙයි. ඒවා තැනට ඔබින ඉදිරිය කරනවා මිසක් පළවෙනි තැන දෙන්න වටන එක නෙමෙයි ලෝකේ තියෙනවා. එන වටින්නේ මොකද්ද? සෑදාවල් දෙකේ උත්සාහ කළා වීරිය කළා මේ අවබෝධය සඳහා යමස්සෙහි කළ යුතුද? අන්නේ ටික කරගන්න ටිකක් කියලා දැනගෙන සම්මා වායාමයේ වැඩෙනවා. ඊට පස්සේ කරන කියන හිතන හැම දෙයක්ම මේවා මෙහෙම කළොත් ලෝකේ පැත්තට, මෙහෙම කළොත් අපායට, මෙහෙම කළොත් දෙව්ලොවට, මෙහෙම කළොත් බඹලොවට, මෙහෙම කළොත් නිවනට. මෙහෙම කතා කළොත් අපායට, මෙහෙම කතා කළොත් දෙව්ලොවට, සුගතියට, මෙහෙම කතා කළොත් බඹලොවට, මෙහෙම කතා කළොත් නිවනට. මේ ආදි වශයෙන් නිවනට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් දැනගත්තාම ඊට අනුකූල ක්‍රියාකාරීත්වය වෙනකොට මොකද වෙන්නේ? සම්මා සතිය හිතන නැගිනවා. ඊ අනුකූල ප්‍රතිඵල එනකොට ප්‍රතිපත්තිමාලා වේටියෙන් නැගිලා තියෙනවා සම්මා සමාධියේ ගහක කඳ වාගේ. උම්මාව. ගහට සාත්තු කරනකොට කඳ ලැබෙන ඉලාට කඳ ලැබෙනවා. ඒක ගහේ ස්වභාවය. මල්පල ලැබෙන ඉලාට මල්පල ලැබෙනවා. ඒක ස්වභාවය. එහෙනම් ගොවියාට කරන් තියෙන සාත්තුව වාගේ අනික් කෙනෙක් කරන් තියෙන්නේ ඔන්න ඔය කියන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ ටික සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ ටික කරගෙන යනකොට සම්මා සමාධිය ලැබෙනවා ප්‍රතිඵලයේ වශයෙන්. ඒ සම්මා සමාධිය සම්මා ඥානීයට පසුතලේ. සම්මා ඥානීය ලැබිලා සම්මා විමුක්තියට පහළ වුණාම මාර්ගඵල අවබෝධය පූර්ණයි. කල යුතු හරිය ඔය විදියයි. ඉතින් ඕක තමයි විග්‍රහ වෙන්නේ. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කොයි විදිහට තෝරා ගන්න ඕනේ. අනිත්‍ය වෙන හැටි. නිතරම හොයන්න ඕනේ ලෝකේ අනිසි වෙන්නේ මොකෙන්ද? විවිධ ක්‍රමවලින් මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනකොට වචන අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි, පද අප්‍රමාණයි. විවිධ ක්‍රමෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ධර්ම දේශනා කළ හැකියි. මේ එක ක්‍රමයක් ඔය කිව්වේ. ඔය කියන්නේ මේ ලෝකේ රායිති සියලු දේවල් ගැන ඔය විදිහට අනිසි බව, දුක අනත බව කියන මේ ටික තේරුම් ගන්න පුළුවන් විදිහට කටයුතු නිතර මෙනෙහි කරලා බලනවා නම් ඊස්කන්ධ වශයෙන් සී කරලා බලන්න පුළුවන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පරිත්‍යාගපන්න වශයෙන් මේ විවිධාකාරයෙන් මේක බලන්න පුළුවන්. ඒ ක්‍රමයට බලලා පුරුදු වුණාම තමයි කිව්වේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වචන අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි ආදී වශයෙන් විග්‍රහ කළේ ඒකයි. එකකට සීමා කළා ජාති දුක්ඛ, ජරා දුක්ඛ ආදී වශයෙන් වචන වලකට සීමා කළා හරියන්නේ නැහැ. ඊට හුඟක් එහාට යන්න පුළුවන්. ගිහිලා වනේ තේරුම් ගන්න. ඒක ඔය ටික තමයි කලේ යුත්තේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට මොකද්ද? මම නෑ කියන අර්ථය ගන්නවා.
න ආත්මයක් නැහැ. ආත්මයක් තියෙනවා කියලා ඒක අර්ථයක්. වච්චගොත පරිබ්‍රාජික බුදුරන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ආත්මයක් තියෙනවද? උන්වහන්සේ උත්තරය දුන්නේ නැහැ. ස්වාමීනි ආත්මයක් නැද්ද? ඒත් උත්තරය දුන්නේ නැහැ. ඉතින් යන්න ගියා. වච්චගොත පරිබ්‍රාජික. ආනන්ද හාමුදුරුවෝ බුදුරන් වහන්සේ ස්වාමීනි වච්චගොත පරිබ්‍රාජික මේ ප්‍රශ්න දෙක අහපුවා අයිය ඔබ වහන්සේ උත්තරය දුන්නේ නැත්තේ ඒකට. කියලා අහනවා. අන්නේ දෘෂ්ටික, අන්නේ ලබ්ධික, අන්නේ ශාස්ත්‍රවරයෙක් වන, අන්නේ දෘෂ්ටික පිළිහිලා හිටපු, දෘෂ්ණා ගන්නු ගතියට වැටලා හිටපු. එයාට මේ බුදුරන් වහන්සේ කියන එක තෝරා ගන්න බෑ. බැලලා හරි බුදුරන් වහන්සේ ආත්මය තියනවාද හැබැයි ඔව් එහෙම කිව්වනම්. අර මිනිසයා මොකද්ද පිළිගන්නේ? එහෙනම් ඒකාන්තයෙන් බුදුරන් වහන්සේ සාස්වතවාදී. අපේ වාදී හරි. ආත්මයක් තියෙනවා කියන කට්ටිය බොරුවන් නෙමෙයි කියලා තියෙන වාග්ගෞතමයන් හත් තනුමත කරනවා. ඔය අදහතර වැටෙනවා. ලෝක සත්‍යය බොහෝ කොට සසරේ ඇවිදිලා තියෙන්නේ. ඒ වගේම බොහෝ දිනකේ මතය. මෙන්න මේ සාස්වතවාදයේ කරු කරනවා. අනාදියේ පටන්ගෙන නොමැරෙන එකෙක් ඉන්නවා. මම කියලා. එයා මැරෙන්නේ නැහැ කවදාවත්. ඒ කය මැරෙනවා. ඒ මම කියන එක නා එතන යන්න යනවා. ගිහිලා ආයතරයක් ගැවකට යනවා. එතන කයක් හදාගෙන ඉනවා. ඒ කය වැහැරිලා මැරෙනවා. එතන ඒ මම කියන එක නා එතනින් ගිහලා වෙන ගැවකට යනවා. තව කයක් හදා ගන්නවා. ඔහොම අනාදියේ පටන් ගෙන ඉනවා. මේ මම නැති වෙන්නේ නැහැ. ඒ තමයි ආත්මය. මෙන්න ගත්ත නිගමනය. ඉතින් ආත්මයක් තියනවාද කියලා අහනකොට අහන්නේ ඔන්න ඔය පක්ෂපාතීත්වයේ වචනයක් ඉල්ලන්නයි හදන්නේ බුදුරන් වහන්සේගේ. ආත්මයක් තියනවාද? ඔව් කියන්නේ නැත්තේ ඒකයි. ඔව් කිව්වොත් මොකද කරන්නේ? ඒ ශාස්ත්‍රවාදී පිරිස කෑ ගහනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ අපේ පැත්ත. අපි කියන එකම බෞද්ධ ගෞතමයන් වහන්සේ කියන අපිටම කිව්වා. ඔය වචනේ ගියටම මහා විනාශයටපත් කරගන්නවා විකෘතියටපත් වෙනවා. ආත්මයක් නැද්ද අහනවා. නැහැ කිව්වොත් මොකද වෙන්නේ? උච්ඡේද වාදයේ කරගහගත්ත පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ආත්මයක් නැහැ කියන එකකින් අදහස් කරන දෙයක් තියෙනවා. මේ එක එකයි බොරු කතානේ ආත්මය කියන්නේ. මලාට පස්සේ ඔක්කොම ඉවරයි. ඔය ආත්මයක් ඇතුළේත් නැහැ පිටත් නැහැ කොහෙවත් ආත්මයක් කියලා එකක් නැහැ. ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන්, ආකාශ ධාතුවෙන්, විඥාන ධාතුවෙන් ධාතු හතර හැදිච්ච ශරීරේ. මරණයට පස්සේ ඒකෙ තිබිච්ච ද්‍රව කොටස ආපෝ ධාතුවට යනවා. එතකොට ඒකේ උෂ්ණ කොටස තේජෝ ධාතුවට යනවා. වායෝ ධාතුවට යනවා. ඝන විභාගිච්ච දිරච්ච කොටස දිරලා ගිහලා පඨවි ධාතුවට යනවා. අර මනස් කියන හදිය විඥාන ධාතුවට එක තියෙනවා එකකවත් නැහැ ඉතුරු වෙන්නේ. ඔය ආත්මයක් නැහැ. ඒ නිසා පිම් කලා පව් කලා කියලා විපාක දෙන කවුරුවත් එහෙම එකක ඉතුරු වෙන්නේ නැහැ. පින් කෙරුවා කියලා පළ දෙන කෙනෙකුත් නැහැ. පව් කලා කියලා පළ දෙන කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. වර්ධින් ඔක්කොම ඉවරයි. මෙන්න මේකට කියනවා ඒ කාලේ ආත්මයක් නැහැ කියන වාදේ. ඉතින් ඕකට එහෙම කිව්වොත් එහෙම නැද්දාගම ඕ නැහැ කිව්වොත් මොකද වෙන්නේ? දැන් අද අනාත්තා කියන වචනේ ආත්මයක් නැහැ කියලා තෝරනවා. අනාත්මයි ආත්මයක් නැහැ. ආත්මයක් නැහැ කියලා තෝරනකොට එදා හැම තීරුවා නම් සිද්ධ වෙන්නේ මොකද්ද? අන්න අපි කියන වචනේ වාදගතම වෙනස අනුමත කරලා. ওই වචනෙට වැටෙනවා. ඒතර කියනවා අර ඉස්සෙල්ලා ආත්මයක් ගැන අහගෙන හිතාගෙන තියනවා කියලා හිතා හිටපු එක්කනට ආත්මයක් නැහැ කිව්වොත් ඉස්සර අපිට ආත්මයක් තියෙනවා. දැන් මේ බුදුරන් වහන්සේලාත් ඉස්සර තිබුණා දැන් නම් ආත්මය ඉවරයි. ඔහොම නිගමනිට වහිනවා. තවත් මුලාවටපත් වෙනවා. යථාර්ථය දැනගන්න බැරි නිසා ඔය අන්නේ දෘෂ්ටියේ ඉන්නකම් අන්නේ ලබ්ධියේ ඉන්නකම් ආත්ම අතාවක් ඇත නැත කියන කතාවක් දෙන්න බෑ. ඔන්න ඔය කාරණේ බුදුරන් වහන්සේ විග්‍රහ කරලා දුන්නා. එදා ආනන්ද හාමුදුරුවන්ට. අදත් වෙලා තියෙන්නේ ආත්ම ඇතද ආත්ම නැතද කියන උත්තර දෙන්න බැරි ඔන්න ඔය ප්‍රශ්නේ උඩ. බුදුරන් වහන්සේ පිරිනිවන් පෑවලා පස්සේ චන්න ඇමති. චන්න කියන්නේ හාමුදුරුවෝ එදා. පැවිදිලා හිටියේ. ඊට පස්සේ අන්තිමට බුදුරන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනයත් පැනෙවුවට පස්සේ බොහොම කලකිරිලා ගිහිල්ලා කර්මස්ථානය කරගෙන වඩනවා. ඇස මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි, රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි. අපේ වාසය කියන ඔය විදිහට. එතකොට චක්කුං අනිච්චං දුක්ඛං අනාත්තා නේතං මම නේතෝ හමස්මි නමේසෝ අත්තාති ඔය විදිහට වඩනවා. කොච්චර වැඩුවත් වැඩෙන්නේ නැහැ. මොකද මට වෙලා තියෙන්නේ?
පොඩ්ඩක්වත් මේ සසර කලකිරිනවා කියන එකක් මිදෙනවා කියන එකක් එහෙම එකක් දැනෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මොකක් හරි අඩුපාඩුවක් ඇති අහන්න යන්න ඕනේ කාගෙන්ද ඉතින් අහන්නේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි මේ විතර දියා තින්නේ හොඳට ඔක්කොම දන්නේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ හම්බෙලා හිටා මේක අහගන්න ඕනේ කියලා ගිහින් උන්වහන්සේ ඉන්න දිහා හොයන්න ගියා. ගිහලා ඔය සිද්ධිය කිව්වහම ආනන්ද හාමුදුරුවෝ පෙන්නනවා බුදුරන් වහන්සේ පරායන වර්ගයේ ඒ සූත්‍රයක් ගැන විග්‍රහයක් කරලා මෙන්න මේ සූත්‍රයක පෙන්නලා තියෙනවා. සසල බොහෝ කාලයක් මම වෙමි. මම නොවෙමි. කියන මෙන්න මේ දෘෂ්ටියෙන් ආපු ලෝක සත්වයාට මම නෙමෙයි කියලා අදහස ගන්නකොටම අර උච්චේ දෘෂ්ටිය නැගිනවා. මම එක් නෑ කියලා. ඒතොර මේ මාර්ගයේ වැඩෙන්නේ මම වෙමි කිව්ව සාසන දෘෂ්ටිය වැඩෙනවා. ඒතොර මේ මාර්ගය වඩන්න බාධායි. ওই දෙකකින් අහක් වෙන්න ඕන. ওই කාරණේ විග්‍රහ කරලා දීලා මම කියලා ගන්න සුදුසු නෑ කියලා තේරුම් ගන්න බලන්න අදහස කරලා. ඒ වචනේ අහනකොටම යථාර්ථය වැටලා සෝවාන් ඵලයටපත් වුණා එතෙන්දී. එතකන් පුතජනෝ හිටියේ. අනේ ඵලිය ලබා ගත්ත සැන පටන් ගත්ත සැන. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමවේදයක් විග්‍රහ වෙනවා. ඉතින් අන්නේකින් දකින්න ඕනේ මේ මමයයි ගන්න මගේයයි ගන්න මගේ ආත්මයයි ගන්න සුදුසු නෑ. අදහත එහෙම ගැනෙන්න ඕනේ. එහෙම නැතුව මම වෙමි කියලා ගත්තොත් එහෙම අර කියනවා දෘෂ්ටියට වැටෙනවා හින්දා තමයි එහෙම ගන්න එපායි කිව්වේ. ඉතින් ආත්මය අනාත්මය කියන වචන දෙකම ඒ අයගේ ගත දෘෂ්ටි වචන දෙකක්. ඉතින් ආත්ම කියන්නේ අනාත්ම කියන්නේ සංස්කෘත වචන දෙකක්. අත්ත අනාත්ත කියන්නේ පාලි වචන නැත්නම් අර මාගේ දිහට ගත වචනේ. පාලියට තමයි කියවෙන්නේ පාලි වචනේ. අත්ත අනාත්ත. ඉතින් අත්ත අනාත්ත කියන සිංහල වචනයක් තියෙනවා. මොකද්ද? ආත අනාත. ආත කියන වචනේ අද හැංගවිලා තියෙන එක. සිංහල වචනයක්. තෝරාගන්න කොහෙද තියෙන්නේ අහපුවාම. අනේ මන්ද ආතප්පාතක් නැතුව විභාගාතේ යන්න වුණා. ආතප්පාතක් ඔය කියුනේ වචනය. ආත. ආතක් නැතුව, පාතක් නැතුව. ආතප්පාතක් නැතුව යනකොට කියනවා ආත නැත්නම් අත්ත නැහැ. අනත්ත කිව්වේ. අත්ත අනත්ත. දැන් ඔය තෝරා ගන්න අනාතයි. දැන් හැබැයි මම ඔබ තෝරන මට බයිනවා. කවුද මේ අය නෙමෙයි. සමහර ස්වාමීන් වහන්සේලා. පොත්වලත් නැති ත්‍රිපිටකෙත් නැති අටුවාවෙත් නැති ඒවාම මෙයා තෝරනවා කියලා. බුදුරන් වහන්සේ දේශනා කළේ ඒ කියප එක පොතේ හොයන්න නෙමෙයි. ඒක අදහස බලන්න. ඒ අදහසේ ධර්මාවබෝධයට ගැළපීම බලන්න. ධර්මාවබෝධයට මනසේ ගැළපෙනවා නම් ඒක අහක දාන්න එපා. ඒක හරවා. ඒක බුද්ධ දේශනාව. අදහසින් තෝරා ගන්න. වචනේ නෙමෙයි. ඕකයි විග්‍රහ කළේ. එනනම් මේ ආත කියන වචනේ තමයි අත්ත කියන වචනෙන් අපි හරවත් කියලා හිතාගෙන ගත්තේ. අනත්තං අසාර කට්ටේ නන්ති. ඒක තෝරලා තියෙනවා මූලික අටුවාවක. අසාරාර්ථයෙන් අනත්තයි කියනවා. අනත්ත කියන අතෙන් තවත් එක එක ආකාරයෙන් ඔක අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. අනාත. න අත. අනාත. අතක් නැහැ. ආත. පාත. අතපත. තවත් කෙටි වුණාම අතපත සිංහලට තමයි මේ ඉන්නේ. ආතපාත කියන එක තවත් සිංහල මුලට ගියාම අතපත කියලා එකට එනවා. අතපත කොහෙද තියෙන්නේ? අතපත නැත්නම් මොකද වෙන්නේ? ආතපාතක් නැති එකනාගේ ලක්ෂණය පෙන්වන්න දීපු උපමාව. දැන් මේ වචනේ උපමාවකින් හැදිලා තියෙන්නේ. හරවත්ව තේරුම් ගන්න පුළුවන් අර්ථය ගන්න පුළුවන් උපමාවක් තියෙනවා. මොකද පෙන්ලා තියෙන්නේ? අතයි පතයි. බඩිකින්නේ ඉන්නවා. පතක් ගෙනහලා ළඟින් තිබ්බා. අත නැහැ. කන්නේ කොහොමද? මොකෙන් අනා ගන්නද? මොකෙන් පත්පත ලියාගෙන මොකෙන් අනලා කොහේ කටේ තියාගෙන මොකෙන්ද? අත නැහැ. න අත අනාත. කණ්ඩ වඩිකිනි. අත තිබුණා පත නැහැ. මොනවා කන්නද? බත්පත නැත්නම් වඩිකිනි අත තිබුණා පත නැත්නම් වඩිකිනි. ඒ තරහ. ඉතින් කණ්ඩේ කන්නේ. අත තිබුණාද වැඩකුත් නෑ. අතයි පතයි දෙකම නැත්නම් අනාතෙන් අනාතයි. ආතපාතක් නෑ. දැන් කොච්චර ලස්සන පේනවද මේ ආත කියන වචනේ. අතේ ස්වභාවයකින් අපිට දෙන උදව්ව.
අතකින් මේ පැවැත්මට යම්කිසි උදව්වක් දෙනවා. ආධාරකයක් දෙනවා. අතක් නැති කෙනාගේ ස්වභාවය යම්කිසි හලුපාලුවක් තියනවාද? අන්නේ වගේ තමයි ආතක් නැන්නා. න ආතන අනාතන. අනාතන. ඉතින් අපි සැනසුම හොයාගෙන ගියේ මොකක් පස්සේද? ලෝකේ පස්සේ. සැනසුම හම්බ වුණාද? දුක කොල්ල නැගුණා. බලාපොරොත්තු දැන් ඉති වුණාම මොකද කරගන්නේ? මොකෙන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්නේ? අතක් නැති කෙනාට වෙච්ච අසරණ භාවයේ වාගේ. සැප හොයාගෙන ගිහිල්ලා සසර අතර මං එනවා. මෙන්න අනාථ වෙන හැටි. ඔන්න අනාථ. දැන් බුදුරන් වහන්සේ දේශනා කරපු අර්ථය මෙතන තියනවාද බලන්න ඕනේ. අන්න ඒ අර්ථය උතන තියනවා දැන් බලාගත්ත හැකි. අනාථ වුණොත් මොකද වෙන්නේ? කාටවත් සැපයි කියන නිගමනය කරන්න පුළුවන්. අන්න දකින්න හැටි. අතක් නැහැ. ආතක් නැහැ. අනාතයි. නිසි නැහැ. අනිසි. ඉතින් දුකයි. පැහැදිලිවම දුකට හේතු කාරණා දෙකක් වෙන්නලා තියෙනවා අනිසි අනාතයි. ඔන්න ඔය ටික තෝරාගත්තාම දකින්න. ලෝකේ ස්වභාවය ඕකයි. ලෝ ධර්මතාවය නැහැ දම් කියන්නේ ඒකයි. ලෝක ධර්මතාවය කිව්වොත් සංස්කෘතයෙන් කරන්න දෙයක් නෑ අපිට පද තමයි දැන් කතා කරන්න ඉලා තියෙන්නේ. ඉතින් පද ටික කතා කරලා කවන්නේ අත්‍යවශ්‍ය දෙනවත් අර්ථ ඒකේ නියම අර්ථය ගන්න ඕනේ. වෙන කරන්න දෙයක් නෑ. හරිය වැටුණාට පස්සේ දහම් මැස පහළ වුණාට පස්සේ ආයතරයක් මොන જાතියේ පදගෙන ආවත් පදයට උපත්පුලිය වෙන පැත්තට නමන්න බෑ. අදහස පළවෙනි වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. මොන જાතිය භාෂාවෙන් කතා කරලා කවන්නේ ඊට පස්සේ. ඔහු මුලා කරන්න බෑ. පදයෙන් වෙනස් කරන්න බෑ. හැබැයි ඔතෙන් එනකල් ලොකු බාධකයක්. මොකද වෙලා තියෙන්නේ? මාන්නාකාරකමට හදවු පදේ කියවෙනකොට මනස වික්ෂිප්ත වෙනවා. මනස උඩඟු වෙනවා. උඩඟු මනසට ධර්ම අවබෝධ කරන්න බෑ. තේරෙන්නේ නැතු යනවා. සංස්කෘත භාෂාව ඉගෙනගෙන ඉන්න අයට ධර්ම අවබෝධ කරලා හරි අමාරුයි. අදහසක් තෝරා ගන්නත් අමාරුයි. මාතෘකාවක් මොන හරි උපමාවක් එහෙම කිව්වොත් එහෙම තෝරා ගන්න බෑ මොකද්ද කිව්වේ කියලා. උපමාවක් තෝරාගෙන දහම් දකින්න හැකියාව නැහැ. මොකද ඒක තියෙන්නේ හෙළ දහම තුල. හෙළ බස තුල සහ මාගදී බස තුල උපමාවෙන් දහම් තෝරන ලක්ෂණේ තියෙනවා ලක්ෂණට. අර කියන වචනේ ගත්ත ගාම මානසිකත්වයේ ඉක්මවා යනවා. ඉක්මවා ගියාට පස්සේ උද්දාමීටපත් වෙච්ච මනසකින් ධර්ම අවබෝධයට බාධා වෙනවා. ඒක දැන් හරි අමාරු වැඩක් මේ කාලේ වෙනකොට අර කරලා තියෙන අපරාධේ. හෙළ වචන අයින් කරලා ඒකට සංස්කෘත වචන ආදේශ කරලා 75ක් විතර හදලා තියෙනවා. දැන් අපි කතා කරන ගානේ මොකද වෙන්නේ? අර සංස්කෘත ආభాසයෙන් කතා කරන්න වෙනවා. මාන්නකාර භාෂාවේ කැලිය වලින් කතා කරන්න වෙලා තියෙනවා. නොදැනුවත්වම සිද්ධ වෙන්නේ මොකද? මනස උද්දාමීට වැටෙනවා. උද්දාමීට වැටෙනාට පස්සේ කොච්චර මේ දහම් කතා කිව්වත් ගැඹුරු හරවත් අවබෝධය එන්නේ නැහැ. ඒකයි කාරණේ. හැබැයි මේක මං දැක මගේ අත්දැකීමක් තියෙනවා. සමාධි කවියේ හිත තිබුවොත් එහෙම මේ නිකන් කතා කරනකොට එන සංස්කෘත වචන කැලේ එකක්වත් ඒකේ නැහැ. ඒක ඔක්කොම අර එදා තිබිච්ච බුද්ධිල කාව්වේ, ලෝවැඩ සංගරාවේ තිබිච්ච කවිවල තියෙන හෙළවස එනවා. ඒ නිසා ඒකෙදි දහම් අවබෝධයේ හොඳ අවබෝධයේ පසුතලයක් හැදිලා හිටන් අවබෝධය ලැබෙනවා. ඒ කාව්‍යමය සමාධි කාව්‍යමය දේශනාව. ඒක නිසා තමයි හැමදාම පූජාවේදී පළවෙනි දේශනා කරපුවාම ඔකේදී අවබෝධ වුණොත් එහෙම ආයේ බුද්ධිලේ වෙනස් පැත්තකට හරවන්න බෑ. ඒ ධර්ම අවබෝධයේ පෙනි සාහනයටපත් වෙනවා. දැන් පටන් දුටු දහම් තුලයි යන්නේ. අදහස තුල. අදහස තුලින් ගිහිල්ලා වචනේ මොකක් වුණත් අදහස තුල ප්‍රගුණතාවයටපත් වෙලා ඊටු ඵලයේ පූර්ණ කරගන්නවා. ඒ වාසනාව ලැබෙනවා. නියෝග තෝරා ගන්න ඕනේ විදිහට.